අපි තව දුමවා ප්‍රමේය ආශ්‍රිතව ගැටලු ටිකක් බලමු. ඒකදී මේ ගැටලුව පස්සේ දාන i sin θ වල හතර බලමු. ඒ ගැටලුව තියෙන විදිහට මේකට දිපත් ප්‍රසාරණය සහ මුවා ප්‍රමේය යොදාගෙන ඉන්නේ. cos i sin θ හතරේ බලය සඳහා දිපත් ප්‍රමේය සහ මුවා ප්‍රමේය යොදාගෙන ඉන්නේ. අපිට උපකරණ තියෙන ඉස්සෙල්ලාම cos 4 θ ලාගේ cos θ වලින්. හරි. cos 4 θ ලාගේ මේ උත්තරේ උපකරණ තියෙන්නේ cos 4 බලය θ. එන I cos වර්ගය θ sin වර්ගය θ අන sin 4 බලය θ කියලා. ඒ වගේම sin 4 θ. එකක් θ ප්‍රකාශ කරාම අපිට උපකරණ තියෙනවා 4 sin θ cos ගානේ θ ඍණ 4 sin ගානේ θ cos θ කියලා. ඊපස්සේ මේක අපිට tan 4 θ. කියන අපිට උපකරණ තියෙනවා 4 tan θ ඍණ 4 tan ගානේ θ. බෙදීම එක ඍණ I tan වර්ගය θ tan 4 බලය θ කියලා උපකරණ තියෙනවා. හරි. ඔක උපකරණ තියෙනවා. ඊට පස්සේ මේකෙන් අපිට t සමාන tan θ වෙනකොට t සමාන tan θ වෙනකොට මෙන්න මේ සමීකරණය. t4 tan 4 t ගානේ ඍණ 6 t වර්ගය ඍණ 4 t දාන එක. ඔන්න සමීකරණ මූල tan 5 විදිහම 16 tan 5 විදිහම 16 tan 9 විදිහම 16 tan 11 13 විදිහම 16 කියලා උපකරණ තියෙනවා. අපි වර බෙරම්. දැන් පළවෙනි තියෙන්නේ cos i sin θ හතරේ බලය සඳහා දිප්‍රති ප්‍රමේය සහ දමවා ප්‍රමේය වල cos 4 θ වලින් sin 4 θ තීරණ හොයනවා. හරිද? ඊට පස්සේ අපිට tan 4 θ තීරණ tan θ වල හොයනවා. කිසිම tan θ නම් මෙන්න මේ සමීකරණ මූල මේවා කියලා පෙන්නනවා. හරි. අපි වර බෙරම්. හරි. ඔයාලට අර ඒකේ නෝට් එක ගන්න නැති ටියුට් එකේ. එහෙනම් ප්‍රථම වශයෙන් අපිට අස්තේට තමයි sin θ. වල හතර. අපිට මේකදී දමවා ප්‍රමේය දැම්මොත් එන්නේ cos 4 θ අනයි sin 4 θ. තංගුල් සංකල්ප දමවා ප්‍රමේය තෝකේ. ඊළඟට දිපල් සාරණ දානකොට cos θ දාන i sin θ. වල හතර. හරි. මේ අපිට ඍණ පද ලියලා ගන්න පුළුවන්. සිග්මා මේ දෙලියන් පුළුවන් ප්‍රසාරණය. ආසන්න විදිහ හතර දක්වා 4 cr cos θ වල 4 නාර වාරයක් i sin θ වල r. මේ ඒක වලිවර කමන්න කරන ලියා. හරිද? දැන් මේ ප්‍රසාරණ ලියුවොත් එන්නේ එතකොට r විතරට 4 c බිඳුව cos θ 4 බලතර cos 4 බලය θ. ධන 4 c එක cos එකට එන්නේ කනේ θ i sin θ. ලේකේ වල. ධන 4 c දෙක දෙන්නේ cos වර්ගය θ i sin θ වල සම්පූර්ණ වර්ගය. i වර්ගය sin θ. ධන 4 c 3 cos θ i sin θ වල කන්නේ. ධන 4 c 4 i sin θ වල 4. ඔය තමයි දෙක ප්‍රමේය ගන්න වෙන්නේ. මේක නොලේක වට වෙලිවත් කමන්නේ. හරිද? දැන් මේකේ නේද 4 c NC බින්දුව එකයි 4 2යි cos 4 බලය θ. මෙතන i වාරයක් 4 c 4යි cos ගානේ θ sin θ. ආරකයි. හරි. ඊළඟට එනවා. එතන i වර්ග ඍණ එකක් වෙනවා. නැත් i වර්ග ඍණ එකක් වෙනවා. එතකොට 4 c 2 6යි. 4යි 3යි 1යි 2යි 6යි ඉන්නේ. ඍණ 6යි cos වර්ගයේ θ sin වර්ගයේ θ වෙනවා. 4 c 3 කියන 4 c එකයි එතන 4යි එන්නේ. මෙතන i ගණේකම i වර්ග වාර 1යි කියන්නේ ඍණ 4යි cos θ sin ගණේ θ වාර 1යි. මෙතන i 4 එකම i වර්ගයේ වර්ගය. එතකොට ඒක ධන එකක් වෙන 4 c 4 1යි. එතන sin 4 වලට θ වෙනවා. හරි. ඔන්න ඔකේ. ඒ යනවා අපිට පේනවා ඒ නිසා
එකත් එක්ක මේ පැත්තට මහා නමුත් වෙන නිසා cos 4 බලයේ θ දාන i sin 4 බලයේ cos 4 θ දාන i sin 4 θ. මේ මහා ප්‍රකාශනයේ පැත්තට වම් පැත්තට ගත්තොත් මෙතන ගන්නවා. එතකොට අපිට මේක තාත්වික කොටස් එකට ගත්තා. cos 4 බලයේ θ ඊළඟට එක මේක. ඊළඟ 6 cos වර්ගයේ θ sin වර්ගයේ θ දාන sin 4 බලයේ θ. හරිද? දාන අන්තිම අපිට අයි පිටර ගත්තොත් ඒ වෙනවා 4යි cos ගණේ θ sin θ ඍණ 4යි cos θ sin ගණේ θ වරක් 6. හරි. ඕකේ. දැන් මෙතන සංකීර්ණ සංඛ්‍යා දෙකක් එන්නේ. ඒ සංකීර්ණ සංඛ්‍යා දෙක සමාන වෙන අවශ්‍යතාව ඒක තාත්වික කොටස් වෙනවා අතාත්වික කොටස් වෙනවා සමාන වෙනවා. අපි කළා ඇත්තේ. හරිද? එහෙනම් විලියම් හරි. ඒ නිසා දැන් මේ මොහොත ප්‍රවේද මම මේක එන්නේ තිබෙන ප්‍රවේද මේක එන්නේ. එතකොට මේ දෙකේ තාත්වික කොටස් සමාන කරනවා. එහෙනම් අපිට තාත්වික කොටස් සමාන කරන්න ඒක ලියන්න තාත්වික කොටස් සමාන කිරීම එයන්න cos 4 θ සමාන වෙනවා cos 4 බලයේ θ tan ඍණ 6 cos වර්ගයේ θ sin වර්ගයේ θ tan sin 4 බලයේ θ වෙනවා. ඊළඟට sin 4 θ අතාත්වික කොටස් සමාන කරාම ඒක සමාන මේක මෙතන කියනකොට මේ ටික 4යි cos ගණේ θ sin θ ඍණ 4යි cos θ sin ගණේ θ. ඔය අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒකට එන අපේ අපිට ප්‍රසාරට දිබර්පරණ සහ දමවා ප්‍රවිදාලා ඒක සංකීර්ණ සංකේතය සමාන විදිහට ගත්තා. ඒ යන තාත්විකකට සමාන කිරීමෙන් අපිට ප්‍රතිඵල එනවා. හරි. මේක හරි. ඊළඟට අපිට තියෙන tan 4යි θ. එතන tan 4යි θ ගන්න මේ දෙක අනුපාතය. එතන 4යි cos ගණේ θ sin θ ඍණ 4යි cos θ sin ගණේ θ බෙදීම cos 4 බලයේ θ ඍණ 6යි cos වර්ගයේ θ sin වර්ගයේ θ දාන sin 4 බලයේ θ ඉන්නේ. අපිට මේක ප්‍රකාශ කරන්න තියෙන tan θ වලින්. හරිද? එහෙනම් අපිට tan θ වල පදවල ප්‍රකාශ කරන්න තියෙන එක ඉතින් අපි කරන්නේ මේකේ හරහා ලව්‍ය බෙදනවා. cos 4 බලයේ θ වලින්. හරිද? ඒ cos 4 බලයේ θ වලින් බෙදුවම මේක බෙදනකොට cos ගණනය කැපිලා sin θ ට cos θ යිලා 4යි tan θ වෙනවා. ඍණ මෙතන අපි cos 4 බලයේ තියෙන cos එකක් θ එකක් කැපිලා යනවා. cos ගණනේ θ දක්වාම 4යි tan ගණේ θ වෙනවා. බෙදීම එක ඍණ cos 4 බලයේ තියෙන බෙදුවම cos 4 දෙක ගන්න මෙතන 6යි tan වර්ගයේ θ tan 4 බලයේ θ වෙනවා. tan හරි. ඔයදයි ඒ දෙවිලා ඊට පස්සේ අපිට කියලා තියෙන t සමාන tan θ වෙනකොට t සමාන tan θ වෙනකොට මෙන්න මේ සමීකරණය t4 tan 4යි t ගණය ඍණ 6යි t වර්ගය ඍණ 4යි t දාන එක සමාන විදිහට. ඔන්න සමීකරණයේ මූල tan 5 16 5 16 9 16 තාතන 5 16 ඒ ටික අපිට උපරිමයක් කරන්න තියෙනවා. හරිද? එහෙනම් මෙතෙට යන්න වෙනවා. එහෙනම් අපිට මේ t සමාන tan θ වෙනකොට අපිට වෙනවා t සමාන tan θ tan 4යි θ කියන්නේ 4යි t ඍණ 4යි t ගණය බෙදීම එක ඍණ 6යි t වර්ගය දාන t 4 එන්නේ. හරිද? දැන් අපිට ඒකල මෙන්න මේ සමීකරණ මූල ගැන අහන්න. මෙතනත් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? එහෙනම් අපි කරන්නේ ඉස්සෙල්ලාම මෙතනින් මේ පද එක තවන පැත්තට ගන්නවා. එතන එනවා t4 ඍණ 6t වර්ගය දාන එක සමානයි 4t ඍණ 4t ගන්න එක. හරි. ඕකේ. දැන් අපි ඒක බෙදලා. එතකොට එනවා එක සමානයි 4t ඍණ 4t ගන්න බෙදීම t4 ඍණ 6t වර්ගය දාන එක වෙනවා. හරි. නමුත් මේ අනුපාතය ගන්න tan 4යි θ. ඒ නිසා අපිට වෙනවා tan 4යි θ සමාන 1. හරි. එහෙනම් අපිට මෙන්න මේ සමීකරණයේ මූල ටික හොයන්න තියෙන t සමාන tan θ. t සමාන tan θ මෙතන දැම්මොත් මේ ප්‍රතිඵලය එන්නේ. දැන් තරද මේකට සමාන වෙනවා.
මේකේ මුල හොයන්න තියෙන්නේ. ඒතර මේ දෙක සම්බන්ධතාව ගොඩනගන්න පුළුවන්. අපිට මේකට හදා ගන්න පුළුවන්. මේ ඔත්තේ පද බලෙන් තියෙන පද ගන්න පැතර ගත්තම හරිනේ. ඔය විදිහම මේ විදිහට සකස් වෙනවා. එහෙනම් දැන් මෙතනින් පොඩි සමීකරණ සීමට යන්න තියෙනවා. මේක මූල අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් දැන් අපිට ඇවිල්ලා තියෙන එතකොට tan 4 θ සමාන 1. ඒ tan 4 θ එක නම් අපිට පේනවා tan 4 θ කියන්නේ උදාහරණයක් ගත්තොත් tan 5 විදිහම 4. tan 5 එක. එහෙනම් මේක විශේෂ වෙන්නේ සාධාරණ 4 θ සමානයි n5 ධන 5 විදිහම 4 n කියලා. හරිද? ඒක එනවා θ සමානයි n5 විදිහම 4 ධන 5 විදිහම 16. හරිද? ඒතර මෙතන හතර වලේ සමීකරණයක් එන්නේ. ඒතර මේකේන ප්‍රධාන අගයන් තුන හතර ටිකක් ගන්න වෙනවා. ඒක අපිට ගන්න ඕන නිගිරට ගන්න දාන්න. හරිද? දැන් මෙතෙන්දී n සමාන බිඳුව දැම්මම n සමාන දෙනම තෙන් θ වල θ කියලා ගත්තොත් 5 විදිහම 16 එන්නේ. හරිද? ඒතර n සමාන 1 ගත්තොත් θ වගේ θ 2 කියලා ගත්තොත් ඒතර එන්නේ 5 විදිහම 4 ධන 5 විදිහම 16 එන්නේ. හරිද? එනිසා එතකොට මෙතන අපිට බුදුරාංක 16 නම් මෙතන 5 විදිහට 16. උඩට 4න් වැඩි කරොත් එතකොට 5 විදිහට 16. හරි. ඊළඟට සමාන දෙක ගත්තොත් θ θ 3 කියලා ගත්තම අපිට එනවා මෙතනින් 3යි 5 විදිහම 4 ධන 5 විදිහට 16. ඊළඟටයි අපි 4න් වැඩි කරොත් එන්නේ 12යි 13යි 5 විදිහට 16. හරි. ඊළඟට අපිට එනවා n සමානයි 3. නමුත් එහෙම θ 4 සමාන වෙනවා. sorry. මෙතන n සමාන 2. n සමාන 2 දැම්මොත් 2යි 5 විදිහට 4 නේ. හරි. n සමාන 2 2යි 5 විදිහට 4 ඒතර උඩටයි අපි 4න් වැඩි කරොත් එන 9යි 5 විදිහට 16. n සමාන 3 දැම්මොත් එනවා 3යි 5 විදිහට 4 ධන 5 විදිහට 16. ඒක එනවා දැන් මෙතන 12 කියලා 13යි 5 විදිහට 16. හරි. ඔය තමයි නගයන් ටික. එතකොට එහෙනම් එතකොට අපිට පේනවා අපිට මේ සමීකරණය මේකට පරිවර්තනය කරේ t සමාන tan θ කියන අධිශාස්ත්‍රය. අන්න බලන්න අපේ අර්ථවක අපි මේක සම්බන්ධ කරේ. එහෙනම් මේක පොළ මේකෙන් හොයනකොට එතකොට මේක විසඳුම හොයලා අපිට මේ ප්‍රධාන අගයන් ටික ගන්න වෙනවා. හරිද? එහෙනම් මේක මූල ටික එන්නේ නම් ඒ නිසා අපි ගත්තාම මේක එක කියලා. ඒ නිසා එකේ මූල අපි t එක t දෙක t තුන t හතර කියලා ගත්තොත් අපිට වෙනවා t එක එකක් tan θ එක වෙනවා. උඩ හතරක් වෙනවා හතර පෙළ සමීකරණනේ. ඒක tan හතර ඉස්සර විදිහට සමීකරණ පරිවර්තන වෙන ආදේශයක්. එහෙනම් මේක මූල ටික අපි t එක t දෙක t තුන කියලා ගත්තොත් t එක කියන්නේ එකක් tan θ එක වෙනවා. ඒ කියන්නේ tan මෙල්රේනාගේ 5 විදිහට 16 වෙනවා. ඊළඟ t දෙක tan θ දෙක වෙනවා. ඒක tan 5 විදිහට 16 වෙනවා. විදිහට උත්තර කියලා ගන්නවා. හරි. මේ වගේ ගොඩමිතියේදී සමීකරණ දෙන්නේ අපිට කරන්න දීලා තියෙනවා. හරිද? ඒක දෙකක් වෙන්නේ අර මෙතන මොහොත ප්‍රවේට සම්බන්ධ කරලත් ඔය විදිය දෙන්න පුළුවන්. හරිද? ඒක ඔය විදිහට තමයි විශ්ල කරන්නේ. ඒකට තියගොන්නත් භාවිත කරන්න එක. ඒක රෙහාන් පස්සෙන් හරිද? ඊළඟට අපි තවත් ගැටලුවක් බලමු. ඒක අපි ඉස්සරහට කරපු ගානක් නේද? මුල් තීර ටික z සමාන cos θ තනයි sin θ නම් හරිද? ඒකට z සමානයි cos θ නයි sin θ කියලා උපකරණ තියෙනවා. ඒක අපි ඉස්සෙල්ලා ගන්න කරා. හරිද? ඊට පස්සේ එකෙන් zn ධන එකට zn සමානයි 2 cos n θ කියලා. zn ඍණ එකට zn සමානයි 2i sin n θ. මේ ඔක්කොම අපි මේක ඉස්සෙල්ලා ගන්නේ කළාත්තේ. හරිද? ඒක තමයි ටික අපව කරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම කළාත්තේ. ඊට පස්සේ අපිට මෙතනදි තියෙන්නේ ඒ විදිහම ගානක් අනුකල්පනයක් සම්බන්ධ කරලා ගන්න දීලා තියෙනවා. ඒකෙදි අපිට දෙන්න තියෙන්නේ මේ ප්‍රතිඵල භාවිත කරලා මෙන්න මේක. ඉතින් ධන එකට z වල පහ වාර ඉතින් ඍණ එකට z වල පහ.
හරිනේ. ඔන්නේ ගුණිතයේ ප්‍රසාරණය සැලකීමෙන් මේ ගුණිතයේ ප්‍රසාරණය සැලකීමෙන් අපිට මෙන්න මේ උත්තරේ ගන්න තියෙනවා. cos 4 බලයේ θ cos 5 බලයේ θ ධන sin 5 බලයේ θ සමානයි අපිට ඔප්පු කරන් තියෙනවා දෙකේ 9 වාරයක් sin 10 θ ඊට pi sin 6 θ ධන 10 sin 3 θ කියලා දෙකයි θ අනක ඔප්පු කරන් තියෙනවා හරිද ඊට පස්සේ අපිට එතන ඉහළ තියෙන අනුකල්පනයක් ඊට මෙතන ගුණිතයක් කරන්නේ හරි ඊට පස්සේ අපිට ඔප්පු කරන් අනුකල්පනයක් cos 5 බලයේ θ වාරයක් sin 5 බලයේ θ d θ මෙන්න අනුකලයාගේ 0.5 විදියට එක දක්වනවා. අවත් මේක 60 කියලා කරන් දෙනවා. හරි. එහෙනම් බලමු එතකොට මේ ටික පාවිච්චි කරලා මේක අපි ඔක්කොල දෙනවා. මේ ගුණිතය ප්‍රසාරණ සලකලා මේ ප්‍රතිඵල ඉස්සලම ගන්න කොහොමද කියන එක. හරි. ඒකයි තර ඉස්සලම කරන්නේ. කතර වැදෙන්නේ මේකේ ගුණිතය ප්‍රසාරණ සලකලා මේ ප්‍රතිඵල වල එකෙන් මේ අනුකලයාගේ දෙන්නේ. හරි. එහෙනම් මෙතන තියෙන්නේ z තන එකට z වල 5. ආරක් z ඍණ එකට z වල 5. හරිද? අපිට මේක ලියන්න පුළුවන්. මෙතන බලය සමානයි. බලය සමානවට මේ දෙක වැඩි කරලා ලියන්න පුළුවන්. z ධන එකට z වාගයක් z ඍණ එකට z. වල සම්පූර්ණ බලය කියලා. හරිද? එතන මෙතන එනවා. අපිට z වර්ගය ඍණ එකට z වර්ගයේ 6 බලය. Pero cae no se vale. Ahora, इसे ट्रेन के लिए चलता है. अरे, जब भी मैं इधर दिवस प्रसारण दान. एवं मैं इधर अभी जंग मितेंदी इसे क्या कॉस्टेला साइंस इटा इकट्ठे से मैं केवल आपको करते हैं कि मेरे का तभी आराम थी ना सलगा के मैं कि करना है ना जंग ना यार इसे दान इकट्ठे से करने इधर ना इंसान ने कहा साइंस में इधर दिखाई कोस तीन वाला भाग එහෙනම් z ඍණ එකට z කිව්වම එන්නේ මෙතන 2යි sin θ වල පහ. හරි. ඒක පැහැදිලි. ඕකේ. හරි. සමානයි. මෙතන දැන් අපිට දිගට ක්‍රමය දාන්න වෙන්නේ. එතන මේක එන්නේ සිග්මා r සම බිඳුසිට 5 දක්වා pi cr z වර්ගයේ පාරින r පාර ඍණ එකට z වර්ගයේ r. ඕකේ. හරි. ඒක ප්‍රසාරණය ගත්තම මේ ප්‍රසාරණය ඉදිරිය යනවා සිග්මා සංකේතය. සිග්මා අසවන ඉදිරියට පාදක පායිසිආර් ඉසෙඩ් වර්ගේ පාරිනාත් රිඩික් කැටි ඉසෙඩ් වර්ගේ ආ හරි. දැන් මෙතනින් එතකොට අපිට එනවා 2 5ක් මෙතන 2 5 2 10 පාර i වල 5. i වල 5 කියන්නේ i 4 කෙනෙක් එකක් වෙනවා. ඒතර i එකක් වෙනවා. ඒතර එනවා 2 10ක් sin cos θ බලයේ θ sin 5 වල θ වාරයකයි. දැන් මෙතන අපිට ප්‍රසාරණය යනකොට විතර ආසවන බිඳුව 5c බිඳුව. ඒතර ආසවන බිඳුව නම් මෙතන ඉන්නේ z වල 10. හරිද? මේ කාලේ කරේ. ඊළඟට ඉන්නේ ධන πc1 z වල. ඒතර ඉන්නේ මෙතන z වර්ගයේ r සමාන විතර එකක් ආවන්නේ 4යි එතකොට එන 8. පාරක් මෙතන ආසවන එකක් ආවම ඍණ කැටි z වර්ගය r. එතකොට ඍණ කැටි z වර්ගයට විතර මෙතන ලකුණු ඍණ කරාම හරි. එක වාර සුරු ලියනවා අලම්ද. ධන ඊළඟට එන්නේ πc2 මෙතන ඉන්නේ එතකොට z වර්ගයේ මෙතන ඉන්නේ 3ක් ඉන්නේ 6. z 6 වගේ. හරිද? ඒ මෙතන එතකොට r දෙක නම් මෙතන ධන වෙනවා. එතකොට එක z 4. ධන πc3 පයිසිතන මෙතන එන්නේ එතකොට 2යි එතකොට z 4. එතන මෙතන තුනේ බලය ආව 3 ලකුණක් එනවා. එතන එන්නේ මෙතන 1යි z වල 6. ආ තුන එනකොට z 6. හරිද? ඊළඟට පයිසි 4. පාරක් එතන එන්නේ z වර්ගය. පාරක් මෙතන එතකොට 4 වෙනුගේ ධන වෙනවා.
මෙතන කැටිසෙට් 8 හතර බලන්නේ හරි ඊළඟට එන්නේ අපිට පහ අවස්ථාව විතර 505 පාරක් එතන මෙතන රිසෙට් වර්ගයේ විදිහ වල එකයි මෙතන රිඩේ කැටිසෙට් වර්ගයේ 5 හරි එතන 5ක් කරනකොට මෙතන රිඩ ලකුණක් වෙනවා 505 මෙතන නෙගටිව් සෙට් වල 10 වෙනවා ඕකේ හරි එහෙනම් අපි මේකෙන් සමනික අවස්ථාව දාලා මේ ප්‍රතිඵලය ගත්තා මේක දෙපළසාරයෙන් සුළු කරා එතකොට දැන් මෙතෙන්දී අපි දන්නවා මම කොහොමද ලියනවා මේ පැත්ත හරි 2 10 cos pi බලය θ sin pi බලය θ ආරකයි සමානයි මෙතනින් එන්නේ එතකොට අපිට පහයිසි බිඳුව එකයි එතන රිසෙට් 10 මෙන්න පහයිසි පාත් එකයි එතන රිසෙට් 10 රිනේ කැටිසෙට් 10 හරි නැත්නම් අපි දන්නවා පහයිසි 1 පහයිසි 1 කියන්නේ 5යි මෙතන ඉන්නවා රිසෙට් වල ඕන් පේනවා 6ක් හරි ඊළඟට පහයිසි 4ත් අපිට පේනවා මෙතන දාන්නේ ඉන්නේ පහයිසි 4ත් එකයි අපිට එතකොට රින आप पिटर गත්තොත් මෙතන සුළු කරාම Z 10 දැන් ඒක Z 10 වෙනවා. හරි. ඊළඟට එන්නේ පායිසි 2. පායිසි 2 කියන්නේ 10යි. අර NCR NCR කියන පායිසි 2 පායිසි 3ට සමානයි. එතකොට 10යි වාර. මෙතන එතකොට Z වර්ගය. මෙතන එනවා. ඍණ 1 Z වර්ගය. අන්නෝකේට බෙදගන්න. හරි. දැන් අපි ඉස්සෙල්ලා ඔක්කොම තියෙන ප්‍රතිඵලයක් තියෙනවා අපව Zn රිටෙන් කැටි Zn આવත් අපිට ආවේ 2i sin n θ හරිනේ ඕකේ එහෙනම් මෙතන එන්නේ අපිට n සමාන 10 අවස්ථාව ඉතිරිනවා 2i sin 10 θ හරි වෙන පාරක් එතන තියෙන ඉස්සෙ 10 දන කැටි Zn එතකොට මෙතනින් සමාන 6 අවස්ථාව 2i sin 6 θ ආය වාර මෙතන n සමාන 2 අවස්ථාව 2i sin 2 θ හරි සමාන විදිහට බලන්න දැන් අපි දෙකට වෙන්නේ තාත්තික රස් එකේ දැන් අයවල සංගුණක සමාන කරොත් මෙතෙන්දී මෙතනයි පටන් වෙලා ඉන්නේ මේ පත්තත් අය ළඟ වෙලා ඉන්නේ එහෙනම් අයවල සංගුණ සමාන කරොත් වෙනවා අපිට එකේ 10 cos pi බලය θ sin pi බලය θ සමාන වෙනවා ඒක තව විදිහට තාත්තික සමාන කරගන්න එතකොට මෙතනින් එනවා 2 sin 10 θ ඍණ 10 sin 6 θ මෙතනින්නේ මෙලි ග්‍රාමින දාන 20 sin 2 θ හරි તો අපිට ඔක්කොම තියෙන ප්‍රතිඵලය මේක දෙකකින් කැපෙනවා මේ දෙකකින් කැපෙනවා අපිට එනවා cos pi බලය θ sin pi බලය θ සමානයි දෙකෙන් කැපෙනවා මෙතන දෙකේ 9 බලය එනවා එතකොට එකට දෙකේ 9 බලය වරක් sin 10 θ ඍණ pi sin 5 θ තන 10 sin 2 θ හරි හොඳයි සෝදායන් ප්‍රතිඵල ගන්න එතකොට අර ගණන් හදනකොට එක එක විදිහට දිග ප්‍රමේය මහා ප්‍රමේය දාන්න වෙනවා මම ගත්තේ එන අවස්ථා ටික ඔක්කොම ගණන් තුනේ කරේ හරිනේ එහෙනම් හොඳට ගන්න පුළුවන් දැන් ඊට පස්සේ පොඩි අනුකල්යක් ගන්න තියෙන මෙතන හරි ඊට පස්සේ අපිට කියලා තියෙනවා අනුකල අපි අනුකල අයි කරගත්තොත් අනුකල බිඳු සිට පාවිදින දෙක දක්වා cos pi බලය θ sin pi බලය θ d කියලා තියෙනවා ඉතින් ඒක මේක දෙකට ආසගෙන එක විදිහට යන්නේ එතකොට එනවා එකට දෙකේ 9 පාරක් අනුකල බිඳුදලා පාවිදින දෙක දක්වා sin 10 θ ඍණ pi sin 5 θ අන 10 sin 2 θ හරි ඔක දැන් අනුකල කරගන්න අවස්ථාවක් නෑ එනෝගේනේ එකට දෙකේ 9 වාරයක් sin θ අනුකල කරලා තියෙන ඍණ cos sin 10 θ අනුකල කරලා තියෙන එතකොට ඍණ
cos 10යි θ බෙදීම 10යි. මෙතන ඍණ උදාහරණ දාන වෙනවා ලකුණ 5යි cos 6යි θ බෙදීම 6යි. මේ ඍණ වෙනවා ඍණ 10යි cos 2යි θ බෙදීම 2. ඉන් දෙදලා අගිනු. අවකාශ සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ. සීමා දෙක අස් කරලා එක කරගන්න පුළුවන් ගන්නට. ඊට සීමා දැම්මුත් වෙන්නේ ඒතර මයිබිලිය දෙක අස් කරාම ඍණ cos 5යි 5. මේ 10යි θ එක අස් කරලා තෝක එන්නේ. බෙදීම 10යි. මෙතන 5යි cos 5 දෙක 3යි 5. හරිනේ. බෙදීම 6යි. මෙතන ඉන්නේ 10යි cos හරි 10යි cos දෙකෙන් 5. බෙදීම දෙක. ඔය ඉන්නේ ඉහළ සීමා දානවා. ඊට පස්සේ පාර්ශ්ව සීමා දානවා. අඩු කිරීම බිඳුව. අපි දන්නවා cos බිඳුව 1යි එන්නේ. නේද? ඔක්කොම කෝඩ බිඳුව ගන්න cos බිඳුව 1යි නැත්නම් ඍණ 10න් 1. මෙතන ඍණ දාන පහ බෙදීම 6. මෙතන ඍණ 10 බෙදීම 2. හරි. ඔසු ග්‍රන්ථි. ඊළඟට cos 5 5 cos වල 5 වල ගුණ ආකාරය. ඒකට වෙන විදිහ වලක. බිඳුව 5 දෙකයි 5 ඒකට cos 5 වල ගුණ ඔක්කොම ඍණ 1යි. හරිනේ. cos 5 ඍණ 1යි cos 5 වල 8 ගුණ ආකාරය. 3යි 5 ඍණ 1යි 5යි 5 ඍණ 1යි විතර එන්නේ. හරිනේ. එතන මෙතන ඍණ එකක් කරා මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා. මෙතන ධන වෙනවා. ඔය සුළු කරාම මෙයාගේ දෙගුණ එන්නේ. ඒක සුළු කරන්න කොට ආස කරගන්න. ඒක ආස කරාම එන්නේ එකට දෙකේ නම් විභාගයක් සුළු කරාම එනවා ඇත්තේ. මෙයාගේ එකට 10 තන ඍණ 5ට 6. මෙතන එනකොට ධන 5. ආස කරගමු. මේක ආස කරොත් එන්නේ cos 5 වල ගුණාකාර 5 වල 8 ගුණාකාර ඍණ එකක් වෙනවා. ඒතර මෙතන ඍණ ධන වෙලා 10න් 1යි 6න් 5යි මෙතන 5යි. අතරත් එන්නේ එතකොට එයාගේමයි ඍණ වැඩි කරාම ඉන්නේ අපෝ 10න් 1 ඍණ 5 වෙදී 6 ධන 5. તો මෙයාගේ දෙගුණ වෙනවා. හරිද? ඔය සුළු කරන් තියෙන්නේ. ඒකට දෙකේ 9 වාරයක් දෙගුණයක් මේක සුළු කරන්න. හරි එතකොට ඒ උත්තර අවශ්‍ය උත්තරේ මේක හදන්න නැහැ කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි සංකේත සංඛ්‍යාව වල අර මොහොර ක්‍රමයේ ආශ්‍රිත ගණන් එන්නේ. ඔයගොල්ලෝ ටියුටේ ගණන් වගේ ඇත්තට ඒ ටික ඔක්කොම ඉවර කරා. හරිද? ඊට පස්සේ දැන් ඔක්කොම වගේ ඉවරයි. ඊට පස්සේ අපිට අර මූල සම්බන්ධ ගැටලුවක් අපි පොඩ්ඩක් බලමු. ඔයත් ටියුටේ මූල සම්බන්ධ ගැටලුවකට වෙනම කොටසක් ඇති. අපි ඒකත් ගණන් කරමු. ඒකත් සමහර වෙලාවට ගණන් ඇවිත් තියෙනවා සංකේත ගණන් දෙකක් වෙනවා. ඒකේ ටියුටේ ගණනක් ඇති මූල සම්බන්ධ ගැටලුවකට තියෙන දෙවෙනි ගාන. එහෙනම් fx කියන්නේ s ගණය කියන එකයි ගන්න කියලා ගන්න දීලා තියෙනවා. ඊට fx ඒකේ සාධක ගුණිතයක් ඒකේ සාධක තුන ගුණිතයක් ලෙස ප්‍රකාශ කරන්න. fx මේක දීලා ඕක ඒකේ සාධක තුන ගුණිතයක් විදිහට ප්‍රකාශ කරන්න. එහෙනම් මෙතන ගණ දෙක අතරේ x ඍණ 1 උදරින්නේ x වර්ගය ධන x ධන 1. හරි. ඊට පස්සේ මේක අපිට ඒකේ සාධක තුනක් නම් මේක ඒකේ සාධකයක් නේද වර්ග සාධකයක් තියෙනවා. එහෙනම් මේක අපිට වර්ග පූර්ණ කරලා ගන්න වෙනවා. එතන x වර්ගය වර්ගුණ x වෙනවා ධන x සමගුණ 1යි එකේ භාගයේ වර්ගය. x වර්ගය නම් මේ දෙකේ x වෙනවා. මෙතන ධන 1 මේක වර්ග අඩු කරනවා. හරි. එතන එනවා x ඍණ 1 එනවා x ධන භාගයේ වර්ගය ධන 3 බෙදීම 4. හරි. දැන් මේකේ සාධකෙන් නෑ මේක සංකේත සංඛ්‍යාවට අර්ථ කරලා තමයි ගන්න වෙන්නේ. එතන එනවා x ඍණ 1 වරක් මේක පිළියම් ගන්න x ධන භාගයේ වර්ගය ඍණ 3යි i වර්ගයට 4. එතන i වර්ග කියන්නේ දෙක. හරිද? එහෙනම් මේක අපි ගන්න x ඍණ 1 එතන x ධන භාගයේ ඍණ මුල 3යි i බෙදීම 2 අන්තික එක
x ධන භාගය ධන මුළු 3යි බෙදීම 2. ඔන්න ඔය විදිහට අපිට ක්‍රේක සාධක තුනේ කෘත්‍යයක් විදිහට ගන්න පුළුවන්. හරිද? හරිද? සංඛ්‍යාවක් තුළ තමයි මුළු දෙකේ. එහෙනම් අපිට තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා fx සමාන බිඳුවන පරිදි මූල මෙන්න මේ විදිහට. fx සමාන බිඳුවනට ඒකේ මූල ටික එක ඔමේගා වර්ග විදිහට ප්‍රකාශ කරන්න. එහෙනම් fx වල සාධක තුන මේක නේ fx බිඳුවනට x සමාන 1 හෝ x සමාන මේ මෙතන ඉනා ගියෝ මෙතන ඉනා ගෙන්නේ. හරිනේ? එහෙනම් අපි දැන් එහෙම බලමු. එහෙනම් fx සමාන බිඳුවනට අපිට පේනවා මෙතන ඉන්නේ x වෙන එක වාරයක් x සමාන භාගයේ ඍණ මුළු 3යි බෙදීම 2 අනිත් එකනේ x ධන භාගයේ ධන මුළු 3යි බෙදීම 2 සමාන විද්දුව. එහෙනම් ඔගේ නම් නිසා අපිට x සමාන 1 හෝ x සමාන ඍණ භාගයේ ධන මුළු 3යි බෙදීම 2 හෝ x සමානයි ඍණ භාගයේ ඍණ මුළු 3යි බෙදීම 2. අපිට පේනවා තියෙන fx සමාන බිඳුව වල එක ඔමේගා වර්ග විදිහට එනවා කියන එක. ඒක හරියි. දැන් අපි දන්නේ මෙතනින් කොහොමද ඔමේගා කියන එක. හරිද? මේක ඔමේගා කියලා ගන්න පුළුවන්. තව එකකට මේක ඔමේගා කරා මේක ඔමේගා කියලා ගන්න පුළුවන්. ඒක අපිට අවස්ථා දෙකකට ඔක යන්න වෙනවා එතන ඉහාට. x සමාන 1 කියන මූලය හරියි. එහෙනම් දැන් මෙතනදී අපි ඔමේගා සමාන ඍණ භාගයේ ධන මුළු 3 බෙදීම 2යි වෙන විට. ඔය ගත්තොත් එහෙම අපිට මේකෙන් ඔමේගා වර්ගය වෙනවා කියලා පෙන්නනවා. එහෙනම් යන්න අපිට ගන්න පුළුවන් නිසා ඔමේගා වර්ගය මේක වර්ගය. අසුර ගලවන්න. එතරිනවා 4 1 මේ දෙකුන් දෙකුනේ. ඍණ දෙකුණ ඍණලක්නින්ද භාගයක් මුළු 3 2යි i. මේ පදේ වර්ගය. ඒතර i වර්ග ඍණ එකක් කරකට විතර වෙදීම හදන්න. කැපෙන. ඒතර 4 1යි ඍණ 4 3 ගත්තම ඍණ 4 2 අතර ඍණ භාගය වෙනවා. හරිනේ? ඍණ මුළු 3 2යි i. එහෙනම් අපි ඔමේගා කියන්නේ මේ මූලය කියලා ගත්තොත් මේක ඔමේගා වර්ග වෙනවා. ඒක පැහැදිලි. අපි මේක ඔමේගා කියලා ගත්තොත් මේක ඔමේගා වර්ග වෙනවා. එහෙනම් තව එකක් තමයි මේක ඔමේගා කියලා ගන්න පුළුවන්. ඒ අවස්ථාවත් ඉස්සර කරන්න නේද? හරිනේ? එහෙනම් ඔමේගා මේක කරකට ඉතුරු මූලය ඔමේගා වර්ග වෙනවා. ඒක හරි. ඊළඟට කරන්නේ ආපහු ඒ අවස්ථාව මෙතන ඔමේගා සමාන මේ අවස්ථාව. ඍණ භාග ඍණ මුළු 3 බෙදීම 2යි ඉවරයි. එතකොට තව එක ඔමේගා වර්ග ගන්න වෙනවා. එතකොට ඔමේගා වර්ගය වෙන මේක වෙනවා කියලා පෙන්නන්න ඕනේ. එතකොට එන ඍණ භාගයේ ඍණ මුළු 3 2යි i වල වර්ගය. හරි. එහෙනම් මෙතන ඉන්නවා 4 1 මේ දෙකුණ ධන දෙකුණක් භාග වර්ග මුළු 3 2යි i. මෙතන වර්ගන i වර්ග ඍණ එකක් වෙලා ධන 3 බෙදීම 4යි. ධන වෙලා i වර්ග ඍණ එකක් කරන ඉතල ඍණ 3 බෙදීම 4යි. වර්ගන ඍණ ධන වෙනවා. i වර්ගයේ ඍණ එකක් කරන ඍණ එන්නේ. මේ දෙක පාවන ඍණ භාගය ධන මුළු 3 2යි i. හරියටනේ. අපි මේ මූලය ඔමේගා කියලා ගත්තොත් මේක ඔමේගා වර්ග වෙනවා. මේක ඔමේගා කියලා ගත්තොත් මේක ඔමේගා වර්ග වෙනවා. හරිනේ? අවස්ථා දෙකම එකක් ආව තේරෙනවා. මේ දෙතරක් විතර එවිදෙනවා සංකේත ගන්තය විතරයි. හරි. එහෙනම් එයාම අපිට ඒ නිසා fx සමානයි බිඳුවේ මූල 1, ඔමේගා වර්ගය. ලෙස ප්‍රකාශ කළා. හරිනේ? අවස්ථා දෙකම ඉස්සර කරන්න වෙනවා. ඔය තමයි එක පළවෙනි කොටස තියෙන්නේ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා ඒ ප්‍රතිපල පාවිච්චි කරලා ඔමේගා ධන ඔමේගා වර්ගය. ඊළඟ කියලා ඔමේගා ගණය සමාන 1 කියලා තත්ත්වයක්. අපිට කැමති එකක් ඔමේගා කියනකොට කැමති එකක් ඒතර අනිත් එක තර ඉලීටම ඔමේගා වර්ග වෙනවා. හරි. එහෙනම් මේ ටික පස්සෙන්. එහෙනම් අපි ඔමේගා සමානයි ඍණ භාගයේ ධන මුළු 3 2යි i වන විට ඔමේගා වර්ගය කියන එක ඍණ භාගයේ ඍණ මුළු 3 2යි වෙනවා. අපි අර ප්‍රතිඵල කරන්නේ. හරි. එහෙනම් උදේ කවුරු? කියනකොට ඍණ භාගයේ ධන මුළු 3 2යි i ඍණ භාගයේ ඍණ මුළු 3 2යි i. මේ දෙක අපි ගන්නවා. ඉතින් ඍණ ඔමේගා ධන ඔමේගා වර්ගය. ඒක හරි. ඊළඟට අපිට පෙන්වන්න තියෙනවා මේ ඔමේගා ඝන එකයි කියලා.
අපිට ඔමෙගා එක මේක ගණන් ලියන්න ඕනේ නැහැ. අපි මේ ආපු උත්තරේ කෙලින්ම ඔමෙගා වලින් වැඩි කරනවා. මේ ඔමෙගා වේගවත් වෙන අපිට ඔමෙගා වර්ගය දාන ඔමෙගා ගණන් සමානයි ඍණ ඔමෙගා. ඒකන ඔමෙගා ගණන් කියන්නේ ඍණ ඔමෙගා වර්ගය. ඒක අපි හරියට දානවා. දැන් මේක එනවා ඔමෙගා ගණන් සමානයි ඍණ පිට ගත්තම ඔමෙගා දාන ඔමෙගා වර්ගය. ඉතින් මෙතනින් දානවා ආපහු ඔමෙගා දාන ඔමෙගා වර්ගය කියන්නේ ඍණ 1 කියලා. ඒක මෙතන දාන්න පුළුවන්. ඒ අනුව ඔමෙගා ගණන් එකක් වෙනවා. හරිනේ. ඒක ගණන් ගන්න ඕනේ අර ප්‍රතිවලයම ගන්නකම් ඔමෙගා වැඩි කරලා ඔමෙගා ගණන් උත්තර කරාම මේ ක්‍රොස් දෙක තමයි ඉතින් සම්මත වෙන්නේ. හරි. ඔය දෙලේ ප්‍රතිවලය ගන්න පුළුවන්. එහෙනම් අර මූල හොයන විදිය ආකාරයට කරන්න වෙන්නේ. ඊට පස්සේ මේකෙන් ප්‍රතිඵල පහක් අහලා තියෙනවා. මේක දෙකක් විතර කරන්න. ඕලා ටික කරන්න අමාරු නෑ. දැන් එහෙනම් අපිට ඊට පස්සේ තියෙනවා මේ විදිහ ප්‍රතිඵලයක් අහලා. මේ විදිහ කරලා නැහැ. ඒක පළවෙනි කොටස ගන්න දෙන්නේ පහ ධන ඔමෙගා වර්ගය. වාරයක් එක ධන පහයි ඔමෙගා ධන ඔමෙගා වර්ගය. එක ධන ඔමෙගා ධන පහයි ඔමෙගා වර්ගය. ඔන්න ටික උඩට 64ක් කියලා ඔප කරන් තියෙනවා. හරිනේ. ඒ සඳහා අපිට මෙන්න මේක පාවිච්චි කරන්න. එහෙනම් අපි වම් මත පැත්ත ගත්තොත් අපිට පේනවා මෙතන ඔමෙගා වර්ගය ඍණ එක නම් මේ එකක් මෙහාට ගත්තොත් එන එක ධන ඔමෙගා වර්ගය බිඳුවක් වෙනවා. නේ? ඒ වගේම අපිට ඒක මෙතන හදන්න පුළුවන්. 4 ධන එක ධන ඔමෙගා වර්ගය. මේක ගන්න පුළුවන් එක ධන ඔමෙගා වර්ගය ධන 4 ඔමෙගා. මේක ලියන්න පුළුවන් විදිහට වැඩි කරේවා. मेरा एक धन ओमेगा वर्ग है धन 4 ओमेगा वर्ग पदर कंट्रोल ये मैं गत्ता है टिए मैं මේකල විදිනවා ආත් මේකස් විදිනවා මේකස් විදිනවා ඉතින් අපිට එන්නේ 4 වාරයක් 4 ඔමෙගා වාරයක් 4 ඔමෙගා වර්ගය තේරෙනවා 64යි ඔමෙගා ගන්නේ ඔමෙගා ගන්න එකේ ඉන්න මේක උත්තරේ 64 අන්තේ හේතුනේ හරිනේ ඔය දෙක අර මුලවල සම්බන්ධ ටික භාවිත කරාම හරි ඔමෙගා සහ මේක වර්ගයේ අත සම්බන්ධ ටික හරි අපි තව එක කොටසක් කරමු ඒකේ මම පස්සේ කොටස කරන්න ඒක තියෙන්නේ එක ධන ඔමෙගා වාරයක් එක ධන ඔමෙගා වර්ගය වාරයක් එක ධන ඔමෙගා 4 වාරයක් එක ධන ඔමෙගා 8 සමාන එක බව ඒක කොහොමද කරත් අතට මේ ටික තමයි පාවිච්චි කරන්නේ හරිනේ අපිට මේක ලියන්න පුළුවන් එක ධන ඔමෙගා වර්ගය ඔමෙගා 4 අපිට ඔමෙගා 4 ලියන්න පුළුවන් එක ධන ඔමෙගා වර්ග ඔමෙගා ගණය කියලා හරි ඔමෙගා 8 එක ධන ඔමෙගා ගණය වර්ගය වාරයක් ඔමෙගා වර්ගය කියලා ලියන්න පුළුවන් මොකද අපි ගත්තේ ඔමෙගා ගණය කියන අපි දන්නේ කීයද නේ විතර කියනවා එක ධන ඔමෙගා වාරයක් එක ධන ඔමෙගා වර්ගය වාරයක් ඔමෙගා ගණය කරන එක ධන ඔමෙගා වාරයක් ඉඳලා දෙන්නේ එක ධන ඔමෙගා වර්ගය ඔමෙගා එකක් කරනවා මේක එකයි හරිනේ දැන් එන්නේ මෙතන අපිට එක ධන ඔමෙගා වාරයක් එක ධන ඔමෙගා වර්ගයේ සම්පූර්ණ වර්ගය හරි දැන් ඒක මෙතනින් අපිට යන්න පුළුවන්. දැන් මෙතනින් එක ධන ඔමෙගා වර්ගය බිඳුව. නේද? එහෙනම් අපිට එක ධන ඔමෙගා දාන්න පුළුවන් ඍණ ඔමෙගා වර්ගය කියලා. වාරයක් එක ධන ඔමෙගා දාන්න ඍණ ඔමෙගා කියලා. හරි. එතන මෙතන ඉන්නේ ඍණ දාන්න ඔමෙගා ගන්න. ඔමෙගා නේ වර්ගය ඔමෙගා ගන්න එකයි එකේ වර්ගය එතන එනවා. එකක්. හරි. ඔය දෙකේ මුල අතර සම්බන්ධය ගැටලු. හරි. ඒ ටික ගණන් කීපයක් තියෙන ටික ඔක්කොම ඉවර කරා. දැන් නම් ඒ ටික ඔක්කොම කරලා ඉවරයි. අර මේ තව අපේ සම්බන්ධ තව ගැටලුවක් තියෙනවා. කරන්න ඒකට ඇවිල්ලා නැති ගන්න. ඔය ටික එකත් ඒකයි. ඔය ටික පොත සම්බන්ධ ගැටලුවල ට්‍රේනින් ගන්න පළවෙනි කොටස වගේ තියෙනවා. හරි. වඩා එකක් කරමු.
නිපොත ඒක තියෙන්නේ ස්ථාරය ඉතින් ඍණ එක ඍණ ස්ථාරය ඉතින් ධන එක සමානයි 5/4 ඔය සමීකරණ සපුරාගෙන විදිහට ඉතින් සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය කරන පතය අග්‍රසාරය ලකුණු කරන්න ඕනේ ලකුණු එකේ කාර්ය සමීකරණයක් ගන්නවා ඒ පතේ විස්තර කරන්න අග්‍රසාරය ලකුණු කරලා හරියට කරන ගැටලුව තියෙන්නේ විස්තර ඉතින් ධන එක ප්‍රධාන විස්තර ඊට විස්තර ඉතින් ධන එක තමයි 5/4 වෙන විදිහට හතක් වань තියෙන්නේ හරිනේ ඒක අපිට වෙලෙන්දී විස්තර ඉතින් ඍණ එක මේ කරලා තියෙන්නේ මේක ලියන්න පුළුවන් සංකීර්ණ සංඛ්‍යාවේ අන්තරයක් විදිහට ඉතින් ඍණ එක ධන විද්‍යාවයි කියලා ගමු. අරගෙන අපි ගන්නවා ඉතින් දෙක කියන්නේ එක ධන විද්‍යාවයි කියලා. මේක නිර්පෙල ලක්ෂ්‍ය අපි ගන්න ඒක කියලා. ඒතර කණ්ඩායම් කරන එකයි විද්‍යාව. તો මේකේ නේද විස්තරය ඉතින් ඍණ ඉතින් දෙක ඉතින් හරිද? අපි මේ කොනේ අපි අල්ප කියලා ගමු. හරිද? විස්තරය ඉතින් දෙක කියවම ඒ විස්තර අපි අල්ප කියලා ගමු. අල්පයි ගන්න. අදරන්ට අවස්ථාව විස්තරය ඉතින් ධන එක. කම එකක් තමයි ලියන්න. විස්තරය ඉතින් ඍණ ඍණ එක ධන විද්‍යාවයි කියලා ගන්න. හරිද? ඒකදී අපි ඉතින් දෙක කියන ගමු ඍණ එක ධන විද්‍යාවයි. අදාළ ලක්ෂ්‍ය වී කණ්ඩායමක ඍණ එක විද්‍යාව. හරිද? එහෙනම් මේකත් ඍණ විස්තරය ඉතින් ඍණ ඉතින් දෙක. මේක අපි ගමු ඊට එක. ඊට එක ගන්න එක දෙක. හරිද? එහෙනම් මේ සංඛ්‍යා විස්තරය අල්ප කියලා ගත්තේ මේක විස්තරය විල කරද්දී ඔක අපි ඉස්සලම අග සටහන නිරූපණය කරන්න වෙනවා. හරිද? ආර්ථික අක්ෂය අපිට ඉස්සලම එක විස්තරය ඉතින් ඍණ එක කියන අල්ප කියලා ගත්තම එතකොට මේ ඉතින් නිර්පෙල ලක්ෂ්‍ය කියන්නේ ඒතර කණ්ඩායමක එක වෙන ලක්ෂ්‍යය. හරිද? එහෙනම් එතකොට මේ විස්තරය ඉතින් ඍණ එක අල්ප වෙනකොට එතකොට ඉන්නේ මෙතන තාත්වික අංශات එක අල්ප ගණන් හදන විදිහට और रेखाओं का पीला के दिन में कौन दोटे अल्फा में अर्ध रेखाओं का में अरे ने ए तीसरे पीठ में कर दी ए पी अर्ध रेखाओं का में दोटे ओके इसे लोग पाते हैं ये नानिता सागता में इस साल इसे दाने क्या ने बीटा अभी मेरा लक्ष्य ऋणी करना है अरे ने दोटे के दोटे इस साल ने बीटा क्या ये संख्या का उधर इन्हें दोटे मैंने में पता नहीं काम में लक्ष्य तमें पीवे पी सेट इन पर तर මේක ඕනේ විතරක්. හරි. ආකාරයට. නමුත් එතකොට මේ ප්‍රතිඵල අනුව අපි මේක ඒ නිසා එක දෙක මේ මුල් ප්‍රතිඵල දැම්මොත් එනවා අපිට නම් මෙතන විස්තරය ඉතින් ඍණ එක ඍණ විස්තරය ඉතින් ධන එක සමානයි 5/4 නිසා එක දෙක අනුව අපිට වෙනවා අල්පෙන් බීටා 5/4. හරිද? අපි මේක ඉස්සරහට වීඩියෝ එකක් අතම මේ ප්‍රතිඵල එක ඇදුවා කියන්නේ අල්පෙන් බීටා 5/4ක් වෙනවා. අල්පෙන් බීටා 5/4ක් වෙනකොට අපිට පේනවා ඉන්පුට් ආල්ෆා මේකට බීටා නම් මෙන්න මේකට තමයි අල්පෙන් බීටා වෙන්නේ. तो මේක තමයි 5/4ක් වෙනවා. හරිද? එයානම් මේ නිසා A P B කොනේ 5/4ක්. දැන් ඒතර P ලක්ෂයතර විචලනය වෙන්නේ මෙන්න මේ කොනේ 5/4ක් වෙන දෙයට. හරිද? මොකද මේ විස්තර වෙනස් වෙනකොට P ලක්ෂය ඇවිත් විචලන මෙන්න මේ කොනේ අචල 5/4 කොනයක් වෙන දෙයට. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ජ්‍යාමිතිය කරලා තියෙනවා මේ ප්‍රතිඵල. වෘත්තයේ යම් කිසි ජායක් තිබුණොත් ඒ නිදී කරලා මේ ජායෙන් පරිධි ආපත කරන කෝණ සමාන වෙනවා. හරි. එහෙනම් එතකොට දැන් මෙතන වෙන්නේ එක. AB කියන රේඛාවෙන් P ලක්ෂයේ ආපාදනය කරන කෝණය 5/4 වෙන විදිහට තමයි P ලක්ෂය විචලනය වෙන්නේ. එහෙනම් P වල පතෙන්නේ AB ජායක් වෙන දෙයට වෘත්තයේ කොටසක්.
මොකද වෘත්තේ කොටසක් කියන්නේ හේතුව මේ වෘත්තේ පල්ලෙහා පැත්තට එන්නේ නැහැ. මොකද දැන් මේක 45ක් වුණොත් මේ වෘත්තය සම ඒ කියන්නේ 135ක් වෙනවා. හරිද? ඒකෙන්ද මෙතන වෘත්තෙන්නේ මේ ඒ පිට ඉහළ තියෙන වෘත්තේ කොටසක් තමයි පතේ වෙන්නේ. හරිද? එහෙනම් මේ අවස්ථාවේදී පියවර පතේ කියන්නේ AB ඉහළින් P පිළිවෙල පරිදි වෘත්තයක කොටසක්. හරිද? AB ඉහළින් P පිළිවෙල වෘත්තයක කොටසක් තමයි පතේ වෙන්නේ. ඒක කියන්නේ අපි නෝ ආකාරයට එන්නේ මෙන්න සමානතාවය එන්නේ කියන මේ කවුරුත් කදින්නේ. හරිද? ඔය තමයි පතේ. ඒක පැහැදිලිද? හරිද? එහෙනම් අපිට ඊට පස්සේ හොයන්න තියෙනවා ඔගේ කාර්සි සමීකරණය. ඒ වෘත්තේ සමීකරණයකට. හරිද? ඒ කාර්සි සමීකරණය ගන්නකොට අපි ගන්නවා එළිවේ z සමාන x තනයි y කියලා. ඒ කියන්නේ x y තාත්වික සංඛ්‍යා. එතන මේ p වල ගන්න p නිර්වන සංඛ්‍යා සංඛ්‍යාවේ x තනයි y. ඒකට කණ්ඩා කරන්නේ තාත්වික x තාත්වික y. හරිද? එහෙනම් අපිට හොයන්න ගන්න පුළුවන් අනුක්‍රමණය අපිට මේ රේඛා අනුක්‍රමණය ගන්න පුළුවන් m සමානයි මේ රේඛා අනුක්‍රමණය tan අප. හරිද? ඒක වාට tan අප m ap එන tan අප. හරිද? මේ රේඛාව ඒ තත්දන් සත්‍ය අතර කොටේ. ඒතර මේක ගන්න පුළුවන් මේ කණ්ඩායමේ y කණ්ඩායමේ ඒතර කණ්ඩායමේ xy එතන එන්නේ එක බිඳුව. මේ ඒ කියන්නේ එක බිඳුව ලක්ෂණ y කණ්ඩායමේ y වෙන බිඳුව. එළියම x කණ්ඩායමේ x වෙන එක වෙනවා. කරනවා y යට x වෙන එක වෙනවා. ඔය දෙක m bp ඒ tan b ල කියලා අපි ගත්තා. මේ එතන එන්නේ y කණ්ඩායමේ y වෙන බිඳුව x වෙන රින එක. ඒතර x තන එක වෙනවා. හරිද? එතන y යට x තන එක. නමුත් අපි දන්නවා මෙතන ජ්‍යාමිතික ප්‍රතිඵලය මේ පතේ එන්නේ අල්ෆා බීටා සමාන 5 විදිහට 4 වෙනට. නිසා මේක ටැන්ජන් එක ගන්නවා. tan අල්ෆා බීටා සමාන වෙනවා tan 5 විදිහට 4. දැන් මේකට tan සූත්‍රයක් මුචනවා tan අල්ෆා රින tan බීටා බෙදීම එක රින් ධන tan අල්ෆා tan බීටා. සමාන tan 5. අවස් කරලා අපි අගයන් ආස කරන tan අල්ෆා කියන්නේ y යට x වෙන එක රින y යට x ධන එක සමාන එක ධන y යට x වෙන එක වර්ග y යට x ධන එක. නොටික හරිනේ. දැන් අපි කරේ tan over tan බීටා හොයාගත්ත මේ ටික අනුක්‍රමණය පාවිච්චි කරලා. හරිනේ. ඔයන්න අල්ෆා බීටා y විදිහම හතරින්ද tan දෙක අරගෙන ඒ ටික අත් කරා. හරිනේ. ඔයන්න අපිට පුදුමාකාර ගත්තත් වෙන්නේ y වාරයක් x ධන එක වෙන y වාරයක් x වෙන එක බෙදීම x වෙන එක x ධන එක නේ x වර්ගය වෙන එක. සමාන විදිහට x වර්ගය වෙන එක මෙලොතන x වේද x වර්ගය වෙන එක. ධන y වර්ගය නේ තර හරයන් දෙක සමාන ලාභය සමාන වෙනවා. මෙතන x y අපිට ගියාම එනවා අපිට 2y සමානයි x වර්ගය වෙන එක ධන y වර්ගය කියලා. හරිද? ගානකට අපිට පතේනවා x වර්ගය ධන y වර්ගය ඍණ 2y ඍණ 1 සමාන බිඳුව උත්තේ. කොහොමද පතේ? හැබැයි මේ වලින් උත්තර. මොකද මේ සමීකරණය කියන්නේ සම්පූර්ණ උත්තරය. මෙතන අපි පතේන්නේ උත්තේ කොටසක් නේ. මේ උත්තේ කොටස තියෙන්නේ AB ජායට ඉහළින්. ඒ කියන්නේ තාත්වික අක්ෂරය ඉහළින් තියෙන්නේ. තාත්වික අක්ෂරය ඉහළින් නම් y ධන වෙනවා. ඒකින්ද අපි පියවර පතේ තියෙනකොට නිසා p පතේ. කියන්නේ මේක y විශාල බිඳුව. කියලා යනවා. වඩ වෘත්තයේ කොටසක. හරිද? වෙන වෘත්තයේ කොටසක. ඒක y විශාල බිඳුවකට මේක ඇලේ. ඒක අනිවාර්යව සඳහන් කරනවා නැත්නම් මේකටත් එනවා. හරිද? ඔක අපිට එතකොට උදේට ගන්න පුළුවන් නැත්නම් මෙතෙන්දී අපිට ඔක ජ්‍යාමිතිකවත් ඊට වඩා පහසුවෙන් ගන්න පුළුවන්. තාත්වික අක්ෂරයක ජ්‍යාමිතික ගන්න පුළුවන් කිව්වේ මේක වෘත්තේ ජායක් නේ. වෘත්තේ ජායක් නම් ජායේ ලම්බ සමච්ඡේදය වෙනවා තමයි වෘත්තේ කේන්ද්‍රය තියෙන්නේ. හරිද? මේක ලම්බ සමච්ඡේදය වෙනවා තාත්වික අක්ෂරය. එහෙනම් වෘත්තේ කේන්ද්‍රය අපි ගත්තොත් මෙතන C කියලා. අපිට C වල කණ්ඩායම් හොයාගන්න පුළුවන්. මොකද අපි ඊට පස්සේ වෙන එක ආ කරනවා. මේ ආකාරات එක මොකද දන්නා
වෘත්තයේ ජායකී පර්යාපත කරන කෝණේ වගේ දෙගුණයක් වෙනවා කේන්ද්‍රාපත කරන කෝණේ. તો මේක 5 විදිහට කරනවා 5 විදිහට දෙකක් වෙනවා. හරිනේ? ඒ වගේම මේ දුරත් එක එකයි මේ දුරත් එක එකයි මේක අමුව නම් මේ දුරත් එක එකක් වෙනවා. මේ තුනම සමාන වෙලා ඔක්කොම එක එකක් වෙනවා. හරිනේ? එහෙනම් සමලියන්තිය එතකොට මේ කෝණේ වෘත්තයේ කේන්ද්‍රය C කියන එක අතාත්තික අක්ෂය මත පිටන එක C කියලා ගත්තොත් මේ කෝණේ 5 විදිහට අතරේ මේක 5 විදිහට දෙකක් වෙනවා. හරිනේ? ඒක තියන්න. ඒක ලියුවට පස්සේ මේක ඍජු කෝණයක් කරනකොට මේ දුර දෙක සමාන නම් මේ දුරත් ඒ දුර සමාන නම් මොකද මේ ඍජු කෝණයක් නම් අර්ධ වෘත්තයක පිළිවෙල දෙන්නේ. හරිනේ? ඒකෙන් පස්සේ මේක අනුව කරන මේ දුර තුන සමාන වෙනවා. එතකොට මේ දුරත් එකයි මේ දුරත් එකයි මේ දුරත් එකයි කරනවාම අපිට පිළිම C වල කණ්ඩායම් කරන්නේ ඒක එකක් වෙනවා. ඒතර අතාත්තික වශයෙන් කියන මෙතන ඉන්නේ C එන්නේ සංකීර්ණක බිඳුව තමයි. අයිද. හරි කණ්ඩායම් බිඳුව එක. හරි. ඒ අනුව අපිට පේනවා C වල කණ්ඩායම් වෙන්නේ බිඳුව එක. මේක අරේ එන්නේ මේ දුර. AC. මේ දුරත් එකයි මේ දුරත් එකක් කරනවා මේකට මුල දෙකයි. හරිද? ඔයන අපිට ඔය පතේ සමීකරණ ලියන්න අර මේ සූත්‍රයේ x නේ වල වර්ගය අන y නේ b වල වර්ගය සම r වර්ගය. ඔගේ දුත්ත වෙනවා x නේ ඉන්දේ වර්ගය ධන y නේ k වර්ගය සමනේ r ගේ මුල දෙකේ වර්ගය. එතන x වර්ගය y වර්ගය ඍණ දෙකයි y ධන 1 සමනේ 2. ඒ අනුව x වර්ග ධන y වර්ග ඍණ දෙකයි y ඍණ 1 සමනේ 2. මෙලත් එතන y ඉදිරියට ලියන්න පතේ ගන්න. හරියට ඒක r නෑ. අර මෙතන ලම්බසටේ ඉන්න වඩා ලීසි වෙන්නේ මේක මෙතන කෝණේ 45ක් වෙනකොට අනිවාර්ය වෘත්තයේ ඒ විජය ලම්බ සමච්ඡේදය කියන එක ලම්බ සමච්ඡේදය තමයි කේන්ද්‍රය තියෙන්නේ. කේන්ද්‍රය ලක්ෂණ කරාම මේක වගේ දෙගුණයක් කරා මේක. ඊට පස්සේ මේ දුර දෙක සමාන මේක අනුවක් කරනවා මේ දුර තුනම සමාන නැහැ මේ දුර එක එකක් වෙනවා. ඒතර මෙතන එන්නේ කණ්ඩායක බිඳුව එකක්. ඒතර සංකේත අතාතික අක්ෂරද අයි කියලා ලකට කරා. හරිද? ඊළඟ ඒතර කේන්ද්‍රය දන්නවා. අපිට අරේ හොයාගන්න පුළුවන් මේ දුර ගත්තම මේ දුර එක එක වෙනවා මුල දෙකයි. ඒ අනුව උදේලිය යන්න පුළුවන්. හරිද? ඒක තව පාස්වර්ඩ්ස් එකතු වලම 2010 ගන්න. ඒක හරි. ප්‍රතිඋත්තර දෙවස් 10 ගන්න කොටස ගන්න විදිහට ඒකේ පළවෙනි කොටස තියෙන්නේ ඉතින් ත්‍රිනේවල මාපාංග සමානයි ඉතින් ධනේවල මාපාංගය සබරාණි ඉතින් සංකීර්ණ සංඛ්‍යාව පතේ නිර්ණය කරන්න. ඒ කියන්නේ ශූන්‍ය නොවන තාත්වික සංඛ්‍යාවක් කියලා දීලා දෙනවා. ඒ විද්දෙත් නැහැ. තාත්වික සංඛ්‍යාවක් ඒ විද්දෙත් නැහැ. හරිද? එහෙනම් අපිට ඔය පතේ හරියට තියෙන එකකින් අපි ගන්නවා කෙලිම ඉතින් සමාන x ධන iy යයි ගන්නවා. හරිද? ඒ මෙතන x කියන තාත්වික සංඛ්‍යාව. ඒක ගත්තත් අපිට වෙනවා කරන්නේ x ධන iy ඍණයේ මාපාංකය සමාන වෙනවා. x ධන iy ධනය වල මාපාංකය. මේක ලියන්න අපිට ඒ තාත්වික ධනයේ x ඍණයේ ධන iy මාපාංකය සමාන x ධනයේ ධන iy මාපාංකය. මේ තාත්වික ධනය එක අතාත්වික සමයි. එහෙනම් මාපාංකය කියන්නේ එතකොට x ඍණයේ වල වර්ගය ධන y වර්ග වර්ගමූලය. එනවත් එතන ඉන්නේ x ධනයේ වල වර්ගය ධන y වර්ග වර්ගමූලය දෙපැත්ත වර්ග ගන්නවා. x වර්ග 2x ධන a වර්ගය ධන y වර්ගය. සමාන x වර්ගය ධන 2x ධන a වර්ගය ධන y වර්ගය. මේ ටික අවිලා ඍණ 2x නම් ඍණ 4x වෙනවා. එහෙනම් ඒ නම් බිඳුව එතකොට දිලා තියෙනවා ඒ x සමාන බිඳුව. එහෙනම් ඉතින් ත්‍රිනේවල මාපාංග සමාන ඉතින් ධන මාපාංග විදිහට ඉතින් සංකල්ප කරන ක්‍රියාක්ෂේ පතේන්නේ මොකක්ද එතකොට x සමාන බිඳුව x සමාන බිඳුව කියන්නේ y අක්ෂය. හරිනේ? එහෙනම් ඒකට ඒ කියන්නේ අතාත්තික අක්ෂය. එනිසා පිළිවෙල පතේන්නේ අතාත්තික අක්ෂය. අන්තර්ජාලයේදී අපේ x අක්ෂයේ සමීකරණ y සමාන බිඳුව. y අක්ෂයේ සමීකරණ x සමාන බිඳුව. නේද? ඒක ඔයාලා දන්නවා. එහෙනම් මෙතන පතේන්නේ x සමාන බිඳුව රේඛාව. ඒ කියන්නේ ඒකට පතේ අතාත්තික අක්ෂය. හරි. ඒක ලියන්න තියෙනවා. ඒ නිසා p පතේ අතාත්තික අක්ෂය. හරි. ඒක ලියන්නේ නැහැ. හරි.
ඊට පස්සේ අපිට තියෙන්නේ තවත් කොටසක් Z1 B කොටස. Z1 සංකීර්ණ සංඛ්‍යා දෙකක් දීලා තියෙනවා. Z2 නොසම බිඳුව කියලා දීලා තියෙනවා. ඒකේ තියෙන මේ ආකාර ප්‍රකාශනයක්. Z1 ඍණ 2යි Z2 සමානයි Z1 ධන 2යි Z2 වෙන ආකාරයේ සංකීර්ණ සංඛ්‍යා දෙකක් හයි ගන්නවා. මුල් කොටස උපයෝග කරගන්නමින් I Z2 වෙදී Z2 K කියලා වෙනන් තියෙන K තාත්වික සංඛ්‍යාව. දැන් අපිට මේ සමීකරණ තුන විදිහට ඉස්සරහට පතේන්නේ අතාත්වික අක්ෂය. අතාත්වික අක්ෂය තමයි පතේ. හරිනේ. ඔක කරගන්න යනවා. අර දෙවෙනි කොටසට ඒක අපි දීලා තින්නේ. Z1 ඍණ 2යි Z2 මාපාංක. සමානයි Z1 ධන 2යි Z2 මාපාංක දීලා තියෙනවා. ඔය අපිට පතේ ගන්න තියෙන්නේ ඒකට අපි මේක වෙන උපයෝග කරගන්න වෙනවා. ඒක පතේ ඉන්නතර අතාත්වික අක්ෂය. එහෙනම් අපිට මෙතන තාත්වික සංඛ්‍යා කරන පිළිවෙල කරගන්න පුළුවන්. අපි මේ බෙදනවා Z2. මේක අපිට දාලා දීලාම තියෙනවා සම්බින්දයකට. බෙදුවොත් අපිට මේක ලියන්න Z1 බෙදීම Z2 ඍණ 2 මාපාංකය. සමානයි Z1 බෙදීම Z2 ධන 2 මාපාංකය. හරි. එහෙනම් ආකාරයේ මේක තාත්වික සංඛ්‍යාවක් වෙනවා. හරි. එහෙනම් Z1 බෙදීමද එම නිසා මුල් කොටස අනුව Z1 බෙදීම Z2 පතේ. එන්නේ අතාත්වික අක්ෂය. ඒකනේ සෝන විදුරේ ගන්න තාත්වික අක්ෂයයි. හරි. එහෙනම් පතේන්නේ අතාත්වික තමයි ඉස්සර ගමන් තියෙන්නේ අර මුල් කොටස පාවිච්චි කරලා. හරි. එහෙනම් කියන්නේ මේක අතාත්වික අක්ෂය නම් Z1 වෙදී Z2 එන්න වක්කාරී I වරක් ලැම්ඩා විදියට. හරි. මොකද සංඛ්‍යා කියන්නේ එදනයි ඒ තාත්වික කොටස බිඳුව වෙනවා. හරිනේ. එතකොට වෙන්නේ අතාත් සම්පූර්ණ අතාත්විකයි අතාත්වික අක්ෂයෙන් තමයි I වර ලැම්ඩා ආකාරයට එන්නේ. එහෙනම් මේක අපි I වලින් වැඩි කරොත් වෙනවා I වරක් Z1 වෙදී Z2 කියන්නේ මෙතන ලැම්ඩා. ඒ ලැම්ඩා තාත්වික සංඛ්‍යාව. හරිනේ. ඒ අපිට ඒකවල පෙන්නන්න තියෙනවා උතන. ඕක උපයෝග කරගන්න වන්නර්ගෙන් I Z1 වෙදී K බව වෙනනම් K තාත්වික සංඛ්‍යාව දීලා තියෙනවා. හරිනේ. එහෙනම් Z1 වෙදී පතේ අතාත්වික සංඛ්‍යාවක් කියන්නේ මේ අතාත්වික අක්ෂය මත තියෙන්නේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් මේ ආකාරයට. ඒ නිසා Z1 වෙදී Z2 සමානයි I වරක් ලැම්ඩා වෙයි. ලැම්ඩා යම්ති තාත්වික සංඛ්‍යාව. හරිනේ. ඔයන්ම I වරක් Z1 වෙදී Z2 කියන්නේ මෙතන ලැම්ඩා. ඉතින් මේකත් තවත් තාත්වික සංඛ්‍යාවක්. ඍණ වලට පස්සේ කරන තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් මේක අපිට ගන්න පුළුවන් ඊට පස්සේ සමානයි K. සමානයි K යයි ගන්න. එතන K තාත්වික සංඛ්‍යාවක්. හරිනේ. එහෙනම් අවස්ථාවේදී මේක මේ ආකාරයට ලියන්න ඕන. ඒක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. මෙතන පැහැදිලි මොකද මේ විචල්ලා ඉන්නේ අතාත්වික අක්ෂය මත. අතාත්වික අක්ෂය මත නම් එතකොට හැමතිස්සෙම I වරක් ලැම්ඩා විතර එනවා. හරිනේ. ඊට පස්සේ ඒක I වලින් වැඩි කරාම මෙතන ඉන්නේ රියල් ලැම්ඩා ආකාරයට. ඒ රියල් ලැම්ඩා තාත්වික සංඛ්‍යාවෙන් මේක ආකාරයට ප්‍රකාශ කරනවා. හරි. ඊට පස්සේ අපිට ඔප්පු කරා I වරක් Z1 වෙදී Z2 කියන්නේ K කියන්නේ මොකද තාත්වික සංඛ්‍යාව. ඊළඟට අපිට ඔප්පු කරන් තියෙනවා විස්තර Z1 විස්තර Z2 මාප්පගේ පය බිඳු දෙකව පෙන්නන්න. ඊළඟට. හරි. එතකොට එහෙනම් අපිට මේක නම් දෙන්න පතේ අපි මේකේ විස්තරය ගමු. ඒ නිසා විස්තරය I වරක් Z1 වෙදී Z2. හරි. सामान्य साधारण तेना बेका I වරක් Z1 වෙදී Z2 සමානයි. එතකොට තාත්වික සංඛ්‍යාවක් මේකනේ. තාත්වික සංඛ්‍යාවක විස්තරය කියන්නේ එතන මේක විදිහට එතකොට K කියන එක තියෙන්නේ තාත්වික අක්ෂය මත. එතකොට මේක බිඳුව O මේක පය වෙනවා. හරිද? මෙතන තාත්වික අක්ෂය ගත්තම එතකොට ඒක එළිම තාත්වික අක්ෂය දාන්න පැත්තට තියෙන්න පුළුවන් මේ පැත්තට තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේ කෝණේ බිඳුව වෙනවා නැත්නම් පය වෙනවා. හරිද? විස්තරේ මෙයාගේ බිඳුව එතකොට. ඒතර ඒකෙන් එනවා. නමුත් අපි දන්නවා මෙහෙම එකක් විස්තරය යම් කිසි Z1 Z2 කවුත් අපි ඒක ලියනවා විස්තරය Z1 තන විස්තරය Z2 ලියන්න පුළුවන්. ඔයano අපිට මේක ලියන්න පුළුවන්. ඒ නිසා විස්තරය I තන විස්තරය Z1 වෙදී Z2.
සමානයි බිඳුව හෝ පයි. හරි. නමුත් අපි දන්නවා i වල විස්තර කරන අපිට 5 විදිහට දෙකක්. මොකද i නිරූපණය ඔය දෙක. අතාත්‍ය අක්ෂර මත මේ කණ්ඩායම් විදිහේ ඒතර විස්තර කරන 5 විදිහට දෙකක් වෙනවා. ඒතර මෙතන නා 5 විදිහට දෙක තන විස්තරයේ ඉස්සෙල් දෙක ඉස්සෙල් දෙක. සමානතර බිඳුව හෝ අන්තර්ජය 5 විදිහට දෙක තන විස්තරයේ ඉස්සෙල් දෙක විදිහේ ඉස්සෙල් දෙක සමානයි 5. මෙයාගේ මෙහාට ගත්තොත් ඍණ 5 විදිහට දෙක වෙනවා. හරිද? ඒක වෙනවා විස්තරයේ ඉස්සෙල් දෙක විදිහේ ඉස්සෙල් දෙක සමානයි ඍණ 5 විදිහට දෙක. හෝ මෙතන කියනවා විස්තරයේ ඉස්සෙල් දෙක විදිහේ ඉස්සෙල් දෙක සමානයි 5 ඍණ 5 විදිහට දෙක. ඒක අපි දන්නවා විස්තරයේ z එක විදිහට z දෙක කියන්නේ විස්තරයේ z දෙක ඍණ විස්තරයේ z දෙක. මේ තීරණ කරලා ඇත්තට ඒක පාවිච්චි කරන්නේ. විස්තරයේ z දෙක ඍණ විස්තරයේ z දෙක. සමානයි ඍණ 5 විදිහට දෙක. හෝ මෙයාත් වෙන්නේ විස්තරයේ z දෙක ඍණ විස්තරයේ z දෙක සාන 5 විදිහට දෙකක් කරනවා. එහෙනම් විස්තරයේ z දෙක ඍණ 5 විදිහට දෙකව දාන 5 විදිහට නේ. එහෙනම් මේක අපා ගත්තම දාන උත්තර දාන්න. හරි. ඔයන් වෙනා නිසා විස්තරයේ z දෙක ඍණ විස්තරයේ z දෙකේ අපා ගත්තම 5 විදිහට දෙක වෙනවා. අපි දන්නේ කොහොමද වැඩි කියන්නේ. හරි. පොදර එක අපිට විස්තර කරන්න පුළුවන් ඒ කොටස. ඒක පැහැදිලි වෙනවා මූලික ගුණ නම් දැනගෙන ඉන්නවා. හරිද? ඒක මෙතන සාරි බින්දන අවස්ථාවක මේ පැත්තේ නේක පයි ගුණ එනවා. හරිද? දැන් ඊට පස්සේ අපිට කියලා තියෙනවා මේ P1 P2 ලක්ෂ වලින්. ආගස්සතනේ z එක දාන 2 z දෙක ලක්ෂය p1 p2 z එක ඍණ 2 z දෙක වෙන ලක්ෂයක් නිරූපණය වෙනවා. හරිනේ. op එක හා op දෙක ලම්බක නොවේ නම් ප්‍රතිඵලයක් ඔප කරන් තියෙන්නේ. p1 p2 කෝණය tan inverse 4යි මාපාංක කයට k වර්ග ඍණ 4 කියලා ඔප කරන් තියෙන්නේ. op එක op දෙක ලම්බක වෙන්නේ නැත්තම්. හරිනේ. බලමු මේක කරන්නේ ඔක අපිට අගසරය ලකුණු කරන්න වෙනවා එතකොට. හරි. අගසරයනේ මේ ලක්ෂ්‍ය දෙක ලකුණු කරන්න නම් අපිට ඔක්කොටම ඉස්සෙල්ලා මේ දෙක හදා ගන්න වෙනවා. ඒකෙන් අපි කරන්නේ මේ දෙක ගමු. අපි ඒක ගමු z දෙක නිරූපණය ලක්ෂ්‍යය. ඊළඟට 2 z දෙක නිරූපණය ලක්ෂ්‍ය අපි b කියලා ගමු. හරි. අගසරය. ඒක ගමු z දෙක නිරූපණය ලක්ෂ්‍යය 2 z එකට මේ z නිරූපණය කරන්නේ ඔගේ දෙගුණයක් ඇති තමයි z 2 z නිරූපණය ලක්ෂ්‍යය. හරිනේ. දැන් අපි දන්නවා යම් ලක්ෂ මෙතන z එක දක්වනවා මෙතන 2 z දෙක වෙනවා නම් මේ දෙක බද්ධ පාදන සමාන්තරස්ස ගත්තොත් මේ ඊතර ශීර්ෂයෙන් තමයි අපිට z එක දාන 2 z දෙක වෙන එක අපි p1 කියලා දීලා තියෙනවා. හරිනේ. ඔයගොල්ලෝ රූපයක් තමයි ඇති ඒක විස්තර කරන්න ඕනේ නැහැ. හරිනේ. ඊළඟට ඒ විදිහට අනිත් එක දැන් ඍණ 2 z දෙක ගන්න අපි කරන් තියෙන එතකොට මේ දෙක සමාන මේ රේඛාව පැත්තට දික් කරනවා. දික් කළා අපි ඒක සීකර ගත්තොත් දෙන ඍණ 2 z දෙක. ඊළඟට මේ දෙක බද්ධවට සමාන පස්සේ ගත්තාම ඉතල ශීර්ෂයෙන් යනවා. අපිට z දෙක ඍණ 2 z දෙක. ඒක තමයි අපිට ඒක දෙන්න දෙන p දෙක කියලා. හරි. අපිට මෙතන දීලා තියෙනවා op 1 op 2 ළම කියන්නේ නැහැ කියලා. එවනම් අපිට හොයන්න තියෙන්නේ මේ p1 p2 p1 op 2 කෝණ. මෙන්න කෝණ p1 op 2 කෝණ අපිට හොයන්න තියෙන්නේ. දැන් අපි මෙතන දන්නවා විස්තරයේ z දෙක නේ විස්තරයේ z දෙක 5 විදිහට දෙක කියලා. විස්තරයේ z දෙක කියන්නේ මෙන්න මේ රේඛාව තාත්වික අක්ෂ අනුසාරය අතර කෝණය. මෙතන 2 z දෙක වුණාම මේක මධ්‍ය ලක්ෂ්‍ය නිරූපණය z දෙක. හරිනේ. මෙතන සංකේතක 2 z දෙක නම් මධ්‍ය ලක්ෂ්‍ය දක්වන්නේ z දෙක. එහෙනම් z දෙක විස්තරය අඩු කරාම 5 විදිහට දෙකක් නම් z දෙක විස්තරය කියන්නේ මේ ඔය රේඛාව තාත්වික අනුසාරය අතර කෝණය තමයි z දෙක විස්තරය කරන්නේ. z දෙක විස්තරය කරන්නේ
මේරේ කාව තාත්වික සංස්කාරات හදන කෝණේ. එතකොට එහෙනම් මේ කෝණේ අඩු කරාම පවිතු දෙකක් නම් මෙන්න මේ කෝණේ අංශ ගන්නවක් වෙනවා. ඒක අනුරාධි. ඉතින් දෙකේ විස්තරය ගොමන්නේ AOX කෝණේ. මේ කියන්නේ BOX කෝණේ. ඒ දෙක අඩු කරාම පවිතු දෙක වෙනවා නම් මේ කෝණේ අංශ ගන්නවක් වෙනවා. හරි. එතකොට ඉබේට මේකත් අනුමත වෙනවා. හරි. ඔයන්න මේ දෙක ඍජු කෝණාශ්‍ර දෙකක් වෙනවා. හරිනේ. ඒක ලියන්නවා. මුල් කොටස අනුව විස්තරය ඉසෙත් දෙක විස්තරය ඉසෙත් දෙක මාපාගේ පවිතු දෙකක් නම් එතකොට එතන මේ රූපය අනුව ඉසෙත් දෙක විස්තරය ඉසෙත් දෙක වැඩිනේ. ඒ අනුව මේක අනුමත වෙනවා. මේකත් අනුමත වෙනවා. ඒකද මේ දෙක ඍජු කෝණාශ්‍ර දෙකක් වෙකලිනවා. හරි. ඒ අනුව අපිට ඒක ලකුණු කරගන්න හරි. එතකොට ප්‍රතිපද හරි. එතකොට මේකත් අනුමත වෙනවා. හරි. ඒක කොහොමද? දැන් අපිට බලන්න තියෙන ඇත්තම P1 O P2 ඕනේ. මේක අපි P2. හරි. දැන් අපිට අපේ නිර්මාණය නම් මේ දුර සමානයි. මේක සමාන්තරව සෙක් කරනකොට මේ දුර දෙක සමාන වෙනවා. හරිනේ. එතකොට පේනවා මේ ටික දෙක අංග සමයි. මේක අනුමයි. මේ පාදේ පොදුයි මේ දුර සමාන මේ දෙක අංග සම වෙනවා. එහෙනම් මෙන්න මේක අල්පා කියලා ගත්තොත් මෙන්න මේක වලින් තාල්ප වෙනවා. හරිනේ. එහෙනම් ඉස්සරහින් තියෙන මේ දෙක මේ සම්බන්ධයෙන් ඍජු කොටස් වෙනවා. එතකොට මේ දෙක අංග සමයට මේක අල්පනා මේක වනේ අල්ප වෙනවා. දැන් අපිට පේනවා මෙතෙන්දී tan P1 O A කෝණය. මම අල්ෆා කියලා ගත්තේ tan අල්ෆා. එතකොට tan අල්ෆා කියන්නේ P1 A බෙදීම OA. P1 A බෙදීම OA වෙනවා. හරි. නමුත් මේ P1 කියන එක මේ දුර සමානයි. OB. OB බෙදීම OA වෙනවා. හරි. දැන් ඇත්තම OB වලින් දැක්කනේ මේ සංකේත සංඛ්‍යා මාපාංක. මේ සංකේත සංඛ්‍යා 2 2 නම් මේ දිග කියන්නේ මේක මාපාංකය. ඒතර ඒ කියන්නේ අපිට 2 2 මාපාංකය. ඉතින් ඔය කියන්නේ Z2 මාපාංකය. හරි. ඔය කියන්නේ අපිට tan සමාන 2 Z2 බෙදීම Z2 මාපාංකය. හරි. නමුත් අපි ඉස්සෙල්ලා කළා තියෙනවා අයිවාරක් Z2 බෙදීම Z2 කියන්නේ K කියලා පෙන්නන දෙනවා. ඉස්සර කොටසෙන් අයිවාරය Z2 K කියලා පෙන්නන දෙනවා. එහෙනම් මේක මාපාංක ගත්තොත් ඒ මාපාංක සමාන කේවල මාපාංක වෙනවා. ඒ තාත්වික සංඛ්‍යා කියලා දීලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒකට සංකේත සංඛ්‍යා දෙක ගුණිතය. මාපාංක කියන්නේ මාපාංක වල ගුණිතය. Z2 මාපාංක කියන්නේ Z2 මාපාංක කියන්නේ Z2 මාපාංක. එහෙනම් මේකේ මාපාංක නේ අයිවල මාපාංක කියන්නේ මේකේ මාපාංක. Z2 බෙදීම Z2. සමානයි කේවල මාපාංක වෙන්නේ. නමුත් අයිවල මාපාංක එකයි. එහෙනම් මෙතන ඉන්නේ ඒ අනුව අපිට පේනවා Z2 බෙදීම Z2 මාපාංක කේවල මාපාංක වෙනවා. නමුත් මෙතන තියෙන්නේ Z2 බෙදීම Z1. එහෙනම් මේක එන්නකොට දෙක බෙදීම කේවල මාපාංක වෙනවා. හේතුනේ. හරි. ඉතින් අපිට එන්නේ එතකොට tan alpha කියන්නේ මේ දුර සමානව මේ දුර කියන්නේ Z2 මාපාංක. මේක Z2 මාපාංක. එතකොට මේ ප්‍රතිඵලය එන්නේ. අපි ඉස්සරහ කරගෙන I වාරක් Z2 දෙකන K කරන මේ තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් දෙපැත්තේ මාපාංක ගත්තම මේ ලෙන්න I වල මාපාංක කරක් Z2 මාපාංකය කේවල මාපාංක වෙනවා. I වල මාපාංක එකක් කරනකොට ඔක මාපාංක ගෙවෙන්නේ. එතකොට පරස්පරය. දැන් අපිට අත්‍යවශ්‍ය මාර්ගයේ මේ සම්පූර්ණ කෝණය දැන් අපිට පරස්පරයට යන්න පුළුවන්. ඒ නිසා අපිට වන්තෙන් tan P1 P2 කෝණය. කොහොමද කරන්නේ tan දෙකක් අපිට. tan දෙකක් කියන්නේ දෙකයි tan අප බෙදීම ඒකෙන් tan වර්ගය. හරි. එතකොට අපිට එනවා දැන් මේක ඉන්නේ ඒතර OP එක OP දෙක ලම්බ කරන විට මතක ඇති. හරි. ඒකට ප්‍රකාශ කරනවා. දැන් මේක ආස කරන්න දෙක වරක් tan අප. ඒක tan අප කියන්නේ දෙක බෙදීම කේවල මාපාංක. බෙදීම එක ඍණ 4ට K වර්ග වෙනවා. වර්ග කරාම මාපාංක ඉවත් වෙනවා. හරි. ඕකේ. නැත්නම් කේවල මාපාංක වර්ග දාන්න ඉවත් කරනවා. දැන් උඩට කේවල මාපාංක වර්ග වැඩි කරොත් එනවා. මේක කපිලා
4යි කේවල මාපාංකයේ බෙදීම දැන් මෙතන කේවල මාපාංක වර්ගය. වෙනම කේවල මාපාංක වර්ගය මෙතන කේ වර්ගය. එතකොට 4යි කේවල මාපාංක බෙදීම කේ වර්ගය වෙනවා. ඔව් තමයි. හරි. වේදනායි ගාන සම්පූර්ණ කරන්තේ. හරි. ඒක කරන්තේ රයිට් යුක්තේ කරන්තේ හදන්න. පාස් වේගස්යක් තියෙනවා. ඒක. ඒකට කොහොමද ආවරණයලා තියෙන්නේ. ඒ අන්තිම ඔක්කොම හදන්න ඒකට ඔය ගාන ලීසියම හදාගන්න පුළුවන්. මොකද ඔගේ පළවෙනි කොටසට එකක් වෙනවා පතේ සම්බන්ධ ගැටලුවක්. ඒක ඊටාම ලීසියෙන් කරගන්න පුළුවන්. ඒ පතේ කොහොමද අපි කරද්දී සාකච්ඡා කරා. ඒක පාස් වේගස්යක් කරා. දෙවෙනි එකේදී තවත් මේ විදිහේ ජ්‍යාමිතික ප්‍රතිපලත් එක ගැටලුවක් වෙනවා. ඒකේ ගණන් කොටස් සංහිඳන් දෙකක් වෙනවා න්යාස නිශ්චය ගණනත් එක්ක සමාන දිවස් ප්‍රමාණයත් එක්ක. හරි. ඒ ටියුටේ ගණන් ටික හදන්න. එතකොට ටික ගැටලුවක් වෙන්නේ නැහැ. ගණන් ටික ඔක්කොම හදන්න තියෙනවා. මේක පොඩි ගැටලුවක් තියෙනවා. ටියුට් එක ගණනක ඔය 31 වෙනි ගානේ පොඩ්ඩක් print එකේ පොඩි වරදක් කරලා තියෙනවා. තුන්වෙනි පේජේ 31 තුන්වෙනි පේජේ ඒක වෙන්න ඕනේ. Z දෙක සමානයි. Z not ධන දැන් ලැම්ඩා ලියලා නැහැ ඒක. ආර Z දෙකට Z not ආර cos half the nice and ඔක කරන්නේ. අර මාපාංක අසමානතා ඒවා පොඩ බලන්න මොකද ඒවා දිගටම වගේ ඇවිල්ලා තියෙනවා. හරි. නෝ ගාරන්ටි හොදන්න කරන්නේ. ඒක පොඩ්ඩක් හදාගන්න 31 ක ගන්න. තුමිනේ. හරි. පොඩි ආසාවකින් සංඛ්‍යා කරන්න තියෙනවා.